ජනාධිපතිවරයා සහ නීති සම්පාදනය අතර තියෙන සම්බන්ධය. එහෙම නැත්නම් අපිට ඒකට කියන්න පුළුවන් පාර්ලිමේන්තුව කියලාවත් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය අතර තියෙන සම්බන්ධය තමයි අද කතා කරන්නේ. එතකොට මුලින්ම දැන් මේ දේවල් ටික ලියා ගන්න ඕන. මාතෘකාව ලියා ගන්න ඕන. ඒ කියන්නේ කොටස් කරලා අපි තේරුම් ගන්න ඕන. ආයි මාතෘකාව බලන්න ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය අතර තියෙන සම්බන්ධය. නැත්නම් ඒ ක්‍රියාවලිය කියන්නේ. දැන් අපි නිකම් මේක ඉස්සෙල්ලා ලියා ගමුකෝ මාතෘකාව. ඒ කියන්නේ වැඩි තේරුම් ගන්න ලියා ගමු මාතෘකාව. ජනාධිපතිවරයා කියන්නේ එතකොට මම ඔන්න අඳිනවා පුද්ගලයෙක්නේ. ජනාධිපතිවරයා. ඒක පුද්ගලයෙක්. නීති සම්පාදන ආයතනය නැත්නම් පාර්ලිමේන්තුව කියන්නේ ආයතනයක්. ඒක ව්‍යවස්ථාදායක ආයතනයනේ 225ක් ඉන්න තැනනේ. ජාතික ව්‍යවස්ථාදායක ආයතනය තමයි පාර්ලිමේන්තුව. දැන් එතකොට ජනාධිපතිවරයා අයත් වෙන්නේ විධායකයටනේ. විධායකය ජනාධිපතිවරයා අයත් වෙන්නේ විධායකයට. පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකය. එතකොට වෙන විදිහකට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් අපට විධායකයේ සහ ව්‍යවස්ථාදායකය අතර තියෙන සම්බන්ධය කියලා වුණත් මේක තේරුම් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිවරයා නීති සම්පාදන ක්‍රියාවලිය අතර තියෙන සම්බන්ධය කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් මුලින්ම කරන්න ඕනේ අපි මාතෘකාවක් සාකච්ඡාවක් අපට හම්බුනන් පස්සේ අපි ඒක පොඩක් කොටස් කරලා තේරුම් ගන්න එක. මුලින්ම කරන්න ඕනේ තේරුම් ගන්න එක. එතකොට පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදන ආයතනය, ව්‍යවස්ථාදායක ආයතනය, ජනාධිපතිවරයා කියලා කියන්නේ රටේ විධායකය, තනි පුද්ගලයෙක්. එතකොට දැන් අද අපි ප්‍රශ්න කරන්නේ මේ ප්‍රශ්නේදී අපි කතා කරන්නේ ජනාධිපතිවරයා කොහොමද නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ? එහෙම නැත්නම් ජනාධිපතිවරයා හා නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් හොඳට තේරුම් ගන්නකො. දැන් මේ වෙද්දී අපි පාර්ලිමේන්තුව ගැන ඉගෙනගෙන හමාරයි. ඒක අපි ගිය සතියේ මාතෘකාව තුළ සාකච්ඡා කළා. ජනාධිපතිවරයා ගැන මාතෘකාව තවම ඉගෙනුවේ නෑ. ජනාධිපතිවරයා පත් කරන්නේ කොහොමද? ඒ කියන්නේ ජනාධිපතිවරණය නිල කාලේ ඊට පස්සේ අපි නිල කාලයේ කාර්ය හා බලතල දෝෂාභියෝගයක් කරා ඉවත් කරන්නේ කොහොමද? එයා ව්‍යවස්ථාපිතව ඒකාධිපතියෙක් වෙන්නේ කොහොමද? ලොකු මාතෘකා ගොඩක් ජනාධිපතිවරයා කියන කාරණාවට ගෙතිලා තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා කියන මාතෘකාව පදනම් කරගෙන ගොඩාක් ප්‍රශ්න අහන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ ප්‍රශ්න ටික නොකර තමයි ව්‍යවස්ථාදායකය කළා. ඉන් පස්සේ ව්‍යවස්ථාදායකය හා ජනාධිපතිවරයා අතර තියෙන සම්බන්ධය කරන්නේ. හරිද? රයිට්. අරක දෙවැන්න ප්‍රශ්නයක් අපි ඊළඟ සතිවලදී ජනාධිපතිවරයා කියන මාතෘකාව අරගෙන වඩා විස්තීර්ණව වඩා පුළුල්ව සාකච්ඡාවකට ලක් කරමු. ඒක ලොකු මාතෘකාවක්. මේක අපිට පැයකින් සමාරකින් සාකච්ඡා කරලා ඉවර කරගන්න පුළුවන් මාතෘකාවක් මේක. ඒතකොට 78 පාඩමේ එහෙම නැත්නම් දෙවන ජනරාජ ආණ්ඩුක්‍රමයට අනුව තියෙන දෙවෙනි මාතෘකාව මේක. හරිනේ? ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය. එහෙම නැත්නම් ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායකය. මේ සම්බන්ධය ගැන කතා කරන්න තියෙන්නේ. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ රටේ ජාතික නීති සම්පාදක ආයතන. ලංකාවට වෙනයි මේව තියෙන්නේ. ඒකයි ජාතික ආයතනය කියලා කියන්නේ. විධායකය කියන්නේ රටේ විධායකය තුල ඉන්න උඩම ධූරය. විරෝධියට කියනවා නම් ඉහළම ධූරය ජනාධිපති ධූරය. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවද කියනකොටම අපට ප්‍රශ්නයක් එනවා. කියන්නේ සාමාන්‍යයෙන් බලතල බෙදීම වගේ සිද්ධාන්තයක් පාවිච්චි කරාම ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණය එකිනෙකට වෙන් කරලානේ තියෙන්න ඕන. නමුත් 78 තියෙන ලක්ෂණයක් තමයි ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ සමාජිකයෙක් නොවුණා. ෆස්ට් පොයින්ට් ටයිම් මතක තියාගන්න ඕන පළවෙනිම කාරණාව. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ සමාජිකයෙක්ද නැහැ. නෝ. සමාජිකයෙක් නෙමෙයි. ඒ වුණාට මෙයාට මේකට ඇඟිලි ගහන්න පුළුවන්. මෙයාට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් නොවුනට තෝරගන්නේ පාර්ලිමේන්තුව තුලින් නොවුනට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වීමේ හැකියාව. එහෙම නැත්නම් නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමේ හැකියාව උපරිම මට්ටමකට තියෙනවා.
එතකොට අපි කොහොමද බලමු පළවෙනිම ජනාධිපතිවරයා නීති සම්පාදක ක්‍රියාවලිය අතර සම්බන්ධය පේන පළවෙනිම ආකාරය. right? මම මෙතනින් පටන් ගන්නම්. ඒක තමයි පනත් ආරම්භ කිරීමේ සාමාන්‍ය පාර්ලිමේන්තුවට ගේන්න යම් විෂය භාර අමාත්‍යවරයෙක් අධ්‍යාපන ඇමතිතුමා සෞඛ්‍ය ඇමතිතුමා ප්‍රවාහන ඇමතිතුමා අමාත්‍යවරයා කියන්නේ එයා තමයි. එයා ඇතුළු කැබිනට් මණ්ඩලය නැත්නම් අමාත්‍ය මණ්ඩලය රැස් වෙලා යම් පනතක් ආරම්භ කරනවා. රටට මේ වගේ එකක් අවශ්‍යයි කියලා මුලින්ම සාකච්ඡාව ආරම්භ කරන කොට ජනාධිපතිවරයා එතනින්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව එතකොට සර් පාර්ලිමේන්තුවේ නිවේදනය නීති හදන්නේ. හදන්නේ පාර්ලිමේන්තුවේ තමයි. හැබැයි ඒක වෙන තැනක අවශ්‍යතාවයක්. එතකොට පාර්ලිමේන්තුව විසින් ඉෂ්ට කරන්නේ ජනාධිපතිවරයා නැත්නම් කැබිනට් අමාත්‍යවරයෙක්ගේ කැබිනට් මණ්ඩලයේ අවශ්‍යතාවය. මේගොල්ලෝ හදලා දෙන එක විතරයි කරන්නේ. අවශ්‍යතාවය මේගොල්ලෝගෙම නොවෙන්න පුළුවන්. එතකොට කැබිනට් ඇමතිවරයා මේක න ඕයා පාර්ලිමේන්තු සමාජිකයෙක්නේ. එතකොට ඒක පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවයක් ලෙස ගන්න පුළුවන්ද? ඊට වඩා සුදුසු විධායකයෙක් රට පාලනය කරගෙන යනකොට නීති අවශ්‍ය වෙනවා. මේ නීති හදලා දෙන්නයි මෙයා ඉන්නේ. ඒකේ ආරම්භය කියන්නේ මෙයා. ඒක පනතක් ආරම්භ කරන්නේ ඇත්තටම ගොඩාක් වෙලාවට රට පාලනය කරන්න දාල සාමාන්‍ය පාර්ලිමේන්තුව සම්පාදනය කරන නීතියක ආරම්භය උල්පත බවට පත්වන්නේ නීතිය නිදක් නම් ජලාශයක් නම් ඒ ආරම්භයේ උල්පත බවට පත්වන්නේ ජනාධිපතිවරයාගේ උදේ පහළ වෙන අදහසක්. නිකන් ජනාධිපතිවරයා රට වෙනුවෙන් ගන්න හදන තීරණයක ප්‍රතිපත්තියක අවශ්‍යතාවය. එතකොට මේ පාර්ලිමේන්තුව සම්පාදනය කරන නීතියක් කියලා අපට පෙන්වුවට ඇත්තටම ඒක ජනාධිපතිවරයා රට වෙනුවෙන් එමට ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවට සංවිධානයේ මිනිස්සු වෙනුවෙන් සමස්ත සමාජය වෙනුවෙන් අරගෙන එන අදහසක් වෙන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන බොහෝ පණක් ඔක්කොම කියලා කියන්න බෑ. බොහෝ පණක් විධායක ජනාධිපතිවරයාගේ රජයට නැත්නම් ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය ලබා දෙන නීති බවට පත් වෙනවා. ඒක සිම්පල් තේරුම් ගන්න. නීති සම්පාදන ක්‍රියාවලියට ජනාධිපතිවරයා සම්බන්ධ වෙනවා. එයා පාර්ලිමේන්තුව තුල නැතුවා. ඔව්නේ. එයා පාර්ලිමේන්තුවේ නෑනේ. ඒත් සම්බන්ධ වෙනවද? ඔව්. පාර්ලිමේන්තුව තුල එයා නැති වුණාට එතුමන් නැති වුණාට එතුමන්ට හැකියාව තියෙනවා පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය පනතකට පළවෙනි මුල්ගල තියෙනවා. එතකොට නීති සම්පාදන ක්‍රියාවලිය කියන කාරණාවෙන් අපි හොයන බලනකොට අපට පේනවා පනත් කෙටුම්පතක් ආරම්භය පනත් කෙටුම්පතක ආරම්භම ජනාධිපතිවරයාගේ අදහසක් වෙන්න පුළුවන්. එතකොට නීති සම්පාදන ක්‍රියාවලියට ජනාධිපතිවරයා සම්බන්ධ වෙනවා පනත් කෙටුම්පතක් ආරම්භ කළා. එවැනි අදහසක් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කළා. ඊට පස්සේ ඒක අමාත්‍ය මණ්ඩලයේ එහෙම කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කළා. ඒක පාර්ලිමේන්තුවට අරගෙන අවිල්ලා අවස්ථා තුනකට කියවලා يعني සාකච්ඡා කරලා විවාද කරලා සම්මත කරලා කතානායකවරයාගේ අවසන් අනුමැතියට පස්සේ තමයි නීතියක් වෙන්නේ. මේ මහා දැවැන්ත ක්‍රියාවලිය හරියට ලොකු ගංගාවක් මහා ගංගාවක් චූටි දිය උල්පතකින් ආරම්භ වන්නාසේ පස්සේ අපට මහා ගංගාවක් කියලා පේන කතාව ඇත්ත. පාර්ලිමේන්තුවෙන් මේක කරන බව පෙන්න කතාවක් ඇත්ත. හැබැයි ස්ටාර්ට් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ සංකල්පයකට ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයකට අනුව. ඒකට පැහැදිලි නීති සම්පාදක ක්‍රියාවලිය ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් ජනාධිපතිවරයා හා නීති සම්පාදන පාර්ලිමේන්තුව අතර සම්බන්ධයක් තියෙන බව අපට ඉතා හොඳින් පැහැදිලි වෙනවා. දෙක තමයි ජනාධිපතිවරයා හා නීති සම්පාදන ක්‍රියාවලිය අතර ඉතා හොඳ සම්බන්ධයක් වෙනවා. ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා ජනමත විචාරණ කැඳවා ජනමත විචාරණ කැඳවා ජනාධිපතිවරයාට හැකියාවක් තියෙනවා ජනමත විචාරණයක් කැඳවලා ඉතා පැහැදිලිව නීතියක් සම්පාදනය කරගන්න පාර්ලිමේන්තුව මගහැරලා ගිහිල්ලා පාර්ලිමේන්තුවට එවන්නේ නැතුව පාර්ලිමේන්තුවට එවන්නේ නැතුව කෙලින්ම පාර්ලිමේන්තුවට සමාජිකයන් පත් කරන්නේ මහ ජනතාවනි මේ ඉන්නේ අපි ඒ කියන්නේ මහ ජනතාවනේ. එතකොට මෙන්න මේ මහ ජනතාව ඍජුව ආමන්ත්‍රණය කරලා
පාර්ලිමේන්තුව බයිපාස් කරලා පාස් කරලා ගිහිල්ලා ඒක අත්හැරලා දාලා ඇවිල්ලා කෙලින්ම ජනතාවට කතා කරලා කියන්න පුළුවන් මෙහෙම නීතියක් හදා ගන්න අවශ්‍යයි තමුන්නාන්සල මොකද කරන්නේ. ඒකට කියන්නේ ජනමත විචාරණයක් ඇදවනවා කියලා. පාර්ලිමේන්තුව ගණන් ගන්න නැතුව ජනාධිපතිවරයාට ඍජුව ජනතාවට කතා කරලා නීති සම්පාදනය කරන්න පුළුවන් කියලා කියන්නේ නීති සම්පාදන ක්‍රියාවලියට ජනාධිපතිවරයාට සුවිශාල බලයක් ප්‍රධාන ජාතික ආයතන නොසලකා හරිමින් යන්න පුළුවන්. හැබැයි පුතා මතක තියාගන්න කොන්දේසි තියෙනවා, කන්ඩිෂන්ස් තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එකක් නම් එහෙම වෙන්න බෑ. එහෙමනම් ජනතාවට කතා කරන්න බෑ. පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි, 3/2 අනුමැතිය අවශ්‍යයි දක්වා තියෙන පනතක් නම් ඒක මගහැරව ජනතාවට කතා කරන්න බෑ. හැබැයි ජාතික වශයෙන් වැදගත් ප්‍රතිපත්තියක් නීතියක් පාර්ලිමේන්තුව සකස් නොකර මගහරිනවා නම් එවැනි එකක් ඍජුව ජනාධිපතිවරයාට ජනතාව ඉස්සරහට අරගෙන එන්න පුළුවන්. කොයි වගේ අවස්ථාවලටද සාමාන්‍ය ජනාධිපතිවරයා කියන එක පාර්ලිමේන්තුව නොසලකා හරින්නේ? එහෙම පුළුවන්ද? ඕ පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. උදාහරණයක් කියන්නම්. 2001 2004 වගේ කාලේ ලංකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. හැබැයි පාර්ලිමේන්තුවේ බලය හම්බෙලා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයට. එතකොට ජනාධිපතිවරයා වෙනත් පොලිටිකල් පාර්ටියකට නැත්නම් වෙනත් දේශපාලන පක්ෂයක, පාර්ලිමේන්තුවේ බලය තියෙන තවත් දේශපාලන පක්ෂයක. එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන් නෙවෙන්න. ජනාධිපතිවරණය වෙනම තියෙන මැතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණය වෙනම තියෙන මැතිවරණයක්. පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් හම්බුනොත් පාර්ලිමේන්තුවේ බලය එයාලට හම්බෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරණයේදී බල පෙරළියක් සිද්ධ වුණොත් ජනාධිපතිවරණයේදී වෙනත් පක්ෂයකට බලය හම්බෙනවා. එතකොට පාර්ලිමේන්තුවයි ජනාධිපති ධූරයයි පක්ෂ දෙකකින් තේරෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙම තේරුණාම කියන්නේ පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර සහ හැසිරීමක් තියෙනවා කියලා. එක දිගට විරුද්ධ අදහස් තියෙනවා කියලා. ඒ වගේ වෙලාවකට අවශ්‍ය නම් ජනාධිපතිවරයා කියන යෝජනාවක් පාර්ලිමේන්තුවට නොසලකා හරින්න පුළුවන්. මග අරින්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා පැහැදිලිව ඍජුව ජනතාවට කතා කරලා ජනමත විචාරණයක් මගින් නීතියක් හදා ගැනීමේ හැකියාව තියෙනකට කොන්දේසි තියෙනවා. කොන්දේසි වෙනම කතා කරමු. මොනවද කොන්දේසි? එක ප්‍රධාන කොන්දේසියක් කියනවා පාර්ලිමේන්තුවේ 3/2ක අනුමැතිය අනිවාර්යෙන්ම ඕන කියලා. අනිවාර්යෙන්ම ඕන කියලා සඳහන් කරපු වගන්ති සංශෝධනය කරන්න නම් පාර්ලිමේන්තුව මගහැරලා යන්න බෑ. එකක්. ඒක තමයි ප්‍රධානම කොන්දේසිය. right? ඊට පස්සේ සමහර වෙලාවට ජනාධිපතිවරයා බැඳී සිටිනවා ජනමත විචාරණයක් කැඳවන්නම. කොයි වගේ අවස්ථාවකදද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න යනකොට අපේ රටේ දෙවෙනි රජ ආණ්ඩු ක්‍රමය දැන් තියෙන්නේ. මේක සංශෝධනය කරන්න යනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත වගන්ති ටිකක් තියෙනවා. පළවෙනි වගන්තිය 2 3 6 7 8 9 10 11 32 62 කියන වගන්ති. කිසියම් වගන්ති සීමාවක් කියනවා. රජයේ නම මාරු කරන්න, ඒකීය රාජ්‍ය මාරු කරන්න, ජනතා පරමාධිපත්‍ය, රාජ්‍ය භාෂාව, රාජ්‍ය ආගම ඕවාගේව චේන්ජ් කරන්න ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 3/2 කැමැත්තක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව ජනමත විචාරණයේදී ජනතාවගේ කැමැත්තක් අවශ්‍ය වෙනවා. එතකොට මේ වෙලාවට ජනාධිපතිවරයාට තමයි සිද්ධ වෙන්නේ ජනමත විචාරණයක් ඇඳවන්න. එතකොට ජනමත විචාරණය කියන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ගي ඒක දැන්ට එහෙම කියන්නම් පස්සේ ඒක ගැන ලොකුවට කතා කරලා දෙන්නම්. දැන් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ග කියන්නේ මොනවද? ඒක අපේ රටේ 78ට ගත්තේයි වගේ එකක් මෙතන ඇදගත්තොත් අර ප්‍රධාන පාරේ යන්න ගිහිල්ලා දැන් මේ අතුරු පාරක හිල දුරක් වෙනවා වගේ. ඒක කරන්න බෑ මේ වෙලාවේ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ගියොත් ලෙසන් එකෙන් පිට ගිහිල්ලා ගොඩාක් දුර යන්න වෙනවා. හරිද? ඒ නිසා මතක තියාගන්න ජනමත විචාරණය කියලා කියන්නේ ඍජුව මහ ජනතාව පාලන කටයුතු වලට සම්බන්ධ කරගන්න අවස්ථාවක්. ඒකට කියන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපාය මාර්ග කියලා. ඒ වගේම තව තියෙනවා ජන විචාරණය, මේකටම කියන නම ප්ලෙබ්සයිට් ක්‍රමය, පුනරාවර්තනය, ජනතා ආඥා ක්‍රමය වගේ තා ඒ වගේ ගොඩ හරියක් තියෙනවා. නිසා මෙතනදී ඒක ඕනේ නැහැ. මෙතනදී ඒවා මතක තියාගන්න ඕන. ජනමත විචාරණ කැඳවන්නේ තනිකරම ජනාධිපතිවරයා. ජනමත විචාරණය කැඳවුවෙන් පස්සේ මැතිවරණයක් විදිහට ජනමත විචාරණය පවත්වන්නේ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ මැතිවරණ සේවා කමිෂන් සභාව විසින්. එතකොට ජනමත විචාරණය කැඳවන්න පුළුවන් ජනාධිපතිවරයාට පැහැදිලිව එතුමාට බලය දීලා තියෙනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය පනතක් නීතියක් පාර්ලිමේන්තුව මගහරිනවා නම්
ජනමත විචාරණයක් ඇඳවා ඒ සම්පාදන ඒ නීතියක් වරගත හැකියි. නමුත් කොන්දේසියක් තියෙනවා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි දක්වා තියෙන පනත් කෙලින්ම ජනතාවට කතා කරන්න බෑ. ඒවා පාර්ලිමේන්තුව හරහා එන්න ඕන. සාමාන්‍ය ජනමත විචාරණයක් ඇඳවන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන වගේ වැඩකට ගියොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළවන වගන්තිය, දෙවන වගන්තිය, තුන්වන වගන්තිය, 6 7 8 9 10 11 30 62 62 කියන වගන්ති. ඒ වගන්ති ගැන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කියන මේකෙන් ඉස්සරහා පාඩමක් තියෙනවා. එතනදී මම කතා කරනවා නැත්නම් ආයේ ප්‍රධාන පාරේ අපි යන ගමන් අතුරු පාරක ගොඩාක් දුර ගියා වගේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කියන එක යන්න ඕනේ. පොයින්ට් එක විතරක් මතක තියාගන්න. ඒ වෙලාවට ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් ඇදවලා නීති සම්පාදනය කිරීමේ හැකියාව ඒ අවශ්‍ය පනත නීතියක් කරගැනීමේ හැකියාව පැහැදිලිව තියෙනවා. 3 ජනාධිපතිවරයා තමයි පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ට මතක තියාගන්න മന്ത്രിලාට අමාත්‍ය පදවි පිරිනමන්නේ. අමාත්‍ය පදවි. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න මෙතනට තේරිද්ද 225න් වැඩි මාසන ගණනක් දිනාගත්ත පක්ෂෙන් ආණ්ඩු බලය හැදෙනවා. අගමැති තේරීමේ බලය නේද? අගමැතිවරයා නම් කිරීමේ බලය ව්‍යවස්ථාදායකයේ වැඩි මාසන ගණනක් දිනාගත් පක්ෂේ නායකයා තමයි අගමැති වෙන්නේ. ව්‍යවස්ථාදායකයේ වැඩි මාසන ගණනක් දිනාගත්ත පක්ෂ නායකයා. හැබැයි මේ වැඩි මාසන ගණන කියන එක දෙකෙන් එක ඉක්මවා යන බලයක් වෙනවා. මම හිමින් පැහැදිලි කරන්නම්. පාර්ලිමේන්තුවේ ආසන 225යි. අනිවාර්යෙන් ආණ්ඩු බලය හදන්න 225න් දෙකෙන් එකක් ඕන. ඒ කියන්නේ 112ක් සහ තව එකක්. 112 කියන්නේ දෙකෙන් වැඩි කරාම 224යිනේ. එතකොට තව එකක් තියෙනවනේ. එතකොට පැහැදිලිව 113ක් ගණිකු හෝ ඊට වැඩි ගණනු පක්ෂයට තනි පක්ෂයක් වෙන්න පුළුවන්. නැත්නම් සන්දානයට. එතකොට පක්ෂ ගොඩක් එකතු වෙලා A පක්ෂය එකතු කිරීම, B පක්ෂය එකතු කිරීම, C මේ සන්දානයක්. A පක්ෂය වෙනම, B පක්ෂය වෙනම, C පක්ෂය වෙනම. ඒක තනි පක්ෂයක්. එතකොට පාර්ලිමේන්තුවේ වැඩි මාසන ගණනක් දිනාගත්ත පක්ෂය හෝ සන්දානයේ නායකයා තමයි අගමැති ලෙස පත් කරන්නේ. පස්සේ ඒ අමාත්‍ය පදවි පත් කරනවා, අගමැතිවරයා පත් කරනවා. මේ දෙකම කරන්නේ ජනාධිපතිවරයා විසින්. එතකොට පාර්ලිමේන්තුවෙන් අගමැති සහ අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒක නීති සම්පාදන ආයතනය සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධය ගොඩනගන ප්‍රධාන හේතුවක් වෙනවා. විතරක් නෙමෙයි සම්බන්ධය නිසාම පාර්ලිමේන්තුවේ බලය පවා පොඩ්ඩක් අඩු වෙනවා. හිතන්නකෝ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ට අමාත්‍ය පදවි දීලා, තනතුරු දීලා, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අගමැති ධූරය වගේ ධූරයන් පිරිනමලා පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන් නැත්නම් සමාජිකයන් තමන්ට නම්මවා ගන්න, තමන්ට අවනත කරගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. ඒ නිසා මේ හැකියාව නිසා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ට අමාත්‍ය පදවි පිරිනමන්න, අගමැතිවරයා තෝරන්න තියෙන හැකියාව නිසා ජනාධිපතිවරයාගේ බලය වැඩි වෙනවසේම අනිත් පැත්තේ පාර්ලිමේන්තුවේ බලය අඩු වෙන්නත් ඒක හේතුවක් වෙනවා. ඒතර නීති සම්පාදන ආයතනය නැත්නම් පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධයේ පේන තවත් එක කාරණාවක් හැටියට එක පොයින්ට් එකක් හැටියට මෙන්න මේ අමාත්‍යවරුන් තෝරාපත් කිරීම කියන කාරණාව අපට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුව කැඳවීම, කල් තැබීම, විසුරුවා හැරීම, වාර අවසන් කිරීම වගේ විශාල පාර්ලිමේන්තුව කැඳවන්න, පාර්ලිමේන්තු මැතිවරණය තියන්න අදාළව පාර්ලිමේන්තුව විසුරුවන්න, කැඳවීම, කල් තැබීම, වාර අවසන් කිරීම කියන මේ කාර්ය සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින්. මේකට කොන්දේසි තියෙනවා. පාර්ලිමේන්තුවේ විසුරුවල දාන්න ජනාධිපතිවරයාට අත්නෝමතිකව බෑ. 19 වන සංශෝධනයේ කියන කලින් 19 කතා කරද්දී මේව වෙනම ගැඹුරින් කතා කරනවා. මේ පොයින්ට් එක විස්තර කරන්න මේක මතක තියාගත්තාම ඇති. 19 වන සංශෝධනයේ කියන කලින් පාර්ලිමේන්තුව රැස් වෙලා මහජනදරපත්ති පාර්ලිමේන්තුව රැස් වෙලා එක් වසරක් ඉක්ම ගියන් පස්සේ පුළුවන් MCQ 19ට පෙර 19 ගෙන ආවම මේක අවුරුදු 4මාරක් යනකම් බෑ MCQ 19 වෙනි සංශෝධනයේ දැන් 20ක් ගෙනල්ලා තියෙන 20න් මේක මාරු කරන්න හැදුවා. ආයි මේක හොසි කරලා එක් වසරක් කියන සීමාවට ගේන්න හැදුවා. හැබැයි ඒක කරගන්න උනේ නෑ. දැන් අලුත්ම දැන් තියෙන තත්ත්වය තමයි පාර්ලිමේන්තුව රැස්වලා වසර 4මාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ.
අලුත් ඡන්දයකට පාර්ලිමේන්තුවේ විසිරීමේ හැකියාව ජනාධිපතිවරයාට නැහැ. නමුත් අපි කියනවා කැඳවීම, කල් තැබීම හා වාරවසන් කිරීම ජනාධිපතිවරයා සතු බලතලයක් කියලා. නැත්නම් උසතු කාර්යයක් කියලා. ඒකෙන් පේන්නේ ජනාධිපතිවරයාට කිලින්ම පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන් තමාට වන හානියකින් තොරව. මොකද එයා පාර්ලිමේන්තුවේ සමාජිකයෙකු නොවන නිසා. ඒකත් ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් වෙන්න අසහාය බලයක් තියෙන කෙනෙක් වෙන්න හේතුවක් බවට පත් වෙනවා. මොකද හේතුව ජනාධිපතිවරයාට සිදුවන හානියකින් තොරව පාර්ලිමේන්තුව විසිරවලා දාන්න පුළුවන්. විසිරවලා දාලා කියතයි ඔයාලා අලුත් ඡන්දයකට ගිහලා තේරෙලා එන්න කියලා. අගමැති ක්‍රමයක මේක කරන්න බෑ. කැබිනට් ආණ්ඩු ක්‍රමයක මේක කරන්න බෑ. අගමැතිලත් එළියට යන්න සිද්ධ වෙනවා. හරි? ඒක අපි 72 47 පාඩම් උගන්වනකොට පැහැදිලි කළා. තාම මොනවද ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව නැත්නම් නීති සම්පාදන ක්‍රියාවලිය අතර තියෙන සම්බන්ධය? හදිසි නීතිය. හදිසි නීතිය ප්‍රකාශයටපත් කරන්නේ ජනාධිපතිවරයා විසින්. හදිසි නීතිය ජනාධිපතිවරයා තීරණය කළ ප්‍රකාශයටපත් කරාම අපි කියමු ඇඳිරි නීතිය කර්ෆියු කියලා අපි කියන්නේ ඒ වගේ එකක්. නැත්නම් හදිසියෙම වෙනත් ආක්‍රමණයක් වගේ වෙලාවකදී ජනාධිපතිවරයාට පුළුවන් හදිසි නීතිය ප්‍රකාශයටපත් කරන්න. ආඥා මගින් නීති පනවනවා කියලා ඒකට කියන්නේ. පාර්ලිමේන්තුව ගණන් ගන්න නැහැ තමේකට. ආඥා මගින් නීති පනවනවා. අනක් විදියට දානවා. අද නම් මෙහෙමයි. මේ මොහොතේ සිට මෙහෙමයි. පාර්ලිමේන්තුව රැස් වෙලා කරන්න වෙලාවක් නැහැ. දඩින් ගාලා නීති පනවලා දානකොට පාර්ලිමේන්තුව කරන්න ඕන වැඩ ජනාධිපතිවරයාට ටික ගාලා කරනවා. ඒ කියන්නේ ආඥා මගින් නීති පැනවීමේ බලය, හදිසි නීති පැනවීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. හැබැයි මේ නීතිය දින 10ක් යන්න කලින් පාර්ලිමේන්තුව රැස් කරලා පාර්ලිමේන්තුව ලව සම්මත කරගන්න ඕන. නැත්නම් දින 14ක් ගියන් පස්සේ මේ නීතිය කොටෝම නිෂේධ වෙනවා. ඒ කියන්නේ ආඥා මගින් නීති පනවන්න පුළුවන්, හදිසි අවස්ථාව පනවන්න පුළුවන්. නමුත් දින 10ක් යන්න කලින් පාර්ලිමේන්තු එක රැස් කරවලා ඒ කියන්නේ වීම කල්ද මේ බලය ජනාධිපතිතුමාට තියෙනවනේ. පාර්ලිමේන්තුව රැස් කරවලා ඒ පනත ඒ හදිසි නීතිය තහවුරු කරගන්න ඕනේ. එතකොට අවශ්‍ය තරම් කාලයක් යන්න පුළුවන්. එහෙම නැති වුණොත් දින 14ක් යද්දී ඔටෝමේ නීතිය නිෂේධ වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේකත් අපේ ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය අතර සම්බන්ධයක් වෙන තැන. මංගල පාර්ලිමේන්තුවේ මංගල කියන්නේ මගුල් කියන එකනේ. මංගල කියන්නේ මගුල් කියන එක. මුලින්ම කියන එක. මංගල පාර්ලිමේන්තුවේ මුලසුන දරන්න පුළුවන්. මුලසුන මුල්දන් අසුන විසන්ධිය වෙන්නේ මූලාසනය කියන එක තමයි මේකේ තේරුම. අලුත් පාර්ලිමේන්තුවක් රැස් වෙද්දී ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ මුලසුන දරන්න පුළුවන්. මෙතන SQ ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් නම් පාර්ලිමේන්තුවේ මුලසුන දරන ස්පෝක්මන් කතානායකවරයා. එතකොට සාමාන්‍යයෙන් විතර ප්‍රශ්න තේරුම් ගන්න සාමාන්‍යයෙන් මුලසුන දරන්නේ කතානායකවරයා. අවශ්‍ය නම් මංගල සැසියේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මුලසුන දැරීමේ හැකියාව තියෙනවා. ඒකත් අපිට ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධය පේන හොඳ අවස්ථාවක් ලෙස ගන්න පුළුවන්. ජනාධිපතිවරයා විධායකයෙක් ලෙස කටයුතු කරාට පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු භුක්ති විඳින හොඳින් තේරුම් ගන්න පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු භුක්ති විඳින වරප්‍රසාද කියලා කාරණාව පාර්ලිමේන්තු മന്ത്രීන් භුක්ති විඳින ඒකට කියන්නේ වරප්‍රසාද කියලා සහ මුක්තීන් ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට හැම වෙලේම විශේෂ තත්ත්වයන් මුක්ති විඳින ජනාධිපතිවරයාට පුළුවන්. මේක SQ ප්‍රශ්නයක් හැටියට MCQ ප්‍රශ්නයක් හැටියට මතක තියාගන්න. එක අයිතියක් විතරක් හම්බෙන්නේ නැහැ. එක අයිතියක් විතරක් හම්බෙන්නේ නැහැ. නිකන් ඔළුවේ තියාගන්න ජනාධිපතිවරයා. අපි හිතමු MCQ ප්‍රශ්නයක් කියලා ජනාධිපතිවරයා පළවෙනි ප්‍රකාශය දෙනවා ජනතාව ඍජු ජනතෙන් ජනාධිපතිවරණයකදී තෝරාපත් කරයි. හරි ප්‍රකාශයක්. B ප්‍රකාශය අපට දෙනවා ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5කි. හරි ප්‍රකාශයක්. C ප්‍රකාශය අපට දෙනවා ජනාධිපතිවරයාට ජනමත විචාරණ කැඳවීමේ බලය තිබේ. නිවැරදි ප්‍රකාශයක්. D ප්‍රකාශය අපට දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු භුක්ති විඳින සියලු වරප්‍රසාද භුක්ති විඳී වැරදි. සියලු වරප්‍රසාද තියෙනව එකක් හැර. ඒ තමයි පාර්ලිමේන්තුවේදී ඡන්ද බලය ප්‍රකාශ කරන ජනාධිපතිවරයාට බෑ. ජනාධිපතිවරයාම යෝජනා කරපු පනත පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනකොට ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් අදහස් කියන්න පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඇවිල්ලා මේ වාද විවාද වලට දැන් අපිට ටීවී එකේ පෙන්නන්නේ ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. අයගේ අදහස කියන්න පුළුවන්. ඒ පනතේ නීති අවශ්‍යතාවය මන්ත්‍රීවරුන්ට පෙන්වන්න පුළුවන්. හැබැයි කෝ පක්ෂ කට්ටිය අත්උස්සන්න කියලා කතානායකතුමා කිව්වෙන් පස්සේ
ජනාධිපතිතුමාට අප උස්සන්න බෑ. ඒ බෑ කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තුව තුළ ඡන්ද බලය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ගේ අයිතියක්. නමුත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ තම ඡන්ද බලය ප්‍රකාශ කරන්න බෑ. ඒක හැර අනෙක් හැම අයිතියක්ම മന്ത്രിවරු මුක්ති විඳින ජනාධිපතිවරයාට හම්බ වෙනවා. D ප්‍රකාශය අපිට කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුක්ති විඳින සියලු වරප්‍රසාද ජනාධිපතිවරයා මුක්ති විඳි වැරදි. එහෙම නැහැ. එකක් හැර පාර්ලිමේන්තුවේ ඡන්ද බලය ප්‍රකාශ කිරීම හැර අනිකුත් අයිතින් මුක්ති විඳි. එතකොට ඒක හරියට. ජනාධිපතිවරයා ඉවත් කරන්නේ පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයකින්. දෝෂාභියෝගයකින් නේ. එතකොට මේ ප්‍රකාශයත් මම අර MCQ එක කම්ප්ලීට් කරේ. ඒකත් හරි අර ප්‍රකාශය විතරයි වැරදි. එතකොට ඒකට කතරේ දාලා හරි නම්බර්ස් ටික තෝරලා උත්තරේ සිලෙක්ට් කරගන්න ඇති. හරි දැන් මම මේ කියමින් හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුක්ති විඳින සියලු වරප්‍රසාද මුක්ති ජනාධිපතිවරයාට හම්බ වෙනවා. ඒකෙන් අපට පේනවා ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය අතර තියෙන සම්බන්ධය. නැත්නම් ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර තියෙන සම්බන්ධය. තවත් එකක් හැටියට අපිට කියන්න පුළුවන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ප්‍රතිපත්ති ප්‍රකාශනය. මොකද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ මේක. ආණ්ඩුවක් පත් වුණෙන් පස්සේ ආණ්ඩුව ඉදිරි වර්ෂයේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන සරල වෙච්ච නැති. ආණ්ඩුව බජට් කියලා අපි කියන්නේ. අයවැය කියනවා කියලා කියන්නේ. ආණ්ඩුවේ ඉදිරි වැඩසටහන පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියවලා පාර්ලිමේන්තුව ලව්ව එක අනුමත කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. රයිට්? ඒ විතරක් නෙමෙයි. අවශ්‍ය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව අමතන්න මම මේ හරියට ලියන්න පේනවනේ ඔයාලට අවශ්‍ය ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව අමතන්න පණිවිඩ යවන්න සංදේශ යවන්න පාර්ලිමේන්තුවට යන්න මේවට බලය ජනාධිපතිවරයාට තියෙනවා. එතකොට ජනාධිපතිවරයා කියලා කියන්නේ මේ විධායක කටයුතුම කරන නීති ක්‍රියාත්මක කිරීමම කරන තනතුරක් නෙමෙයි. ඉතා පැහැදිලිව ව්‍යවස්ථාදායකයට නැත්නම් නීති සම්පාදන ක්‍රියාවලියට නේද නීති හැදීමේ ක්‍රියාවලියට ජනාධිපතිතුමා සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වීමේ හැකියාව හදලා තියෙනවා. මෙතන විශේෂ එකක් ලෙස අපිට ගන්න පුළුවන් මෙන්න මේ අගමැතිවරයා තෝරාපත් කරනවා කියන කාරණාව. මොකද අගමැති කියලා කියන්නේ විධායකයේ ඉන්න දෙවන තනතුරනේ. ජනාධිපතිවරයා ළඟට ඉන්න තනතුර. එතකොට එම ධූරේ පවා පාර්ලිමේන්තුව තුලින් තේරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. ඔන්න ඔය විදිහට අපට සරලව ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය අතර තියෙන සම්බන්ධය හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. අපි අවසාන වශයෙන් මේ උත්තරේ ලියලා ඉවර කරද්දී අපි කියන්න ඕන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අතර මෙහෙම සමීප සම්බන්ධයක් පේනවා. කිසිම වෙලාවක පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ඉවත් කරන්න පුළුවන්ද බෑ. ඉවත් කිරීමේ බලය පුළුවන්ද බෑ. එහෙම කියන්න බෑ. මෙහෙම කියත හැකියි. ඒක මම ආය සංශෝධනය කරලා කියන්නම්. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න බැඳිලා ඉන්නවද? yes. ඔව්. 42 වගන්තිය කියනවා. හොඳට මතක තියාගන්න. 2014 විතර මට මතකයි MCQ ප්‍රශ්නයක අහනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියන්න බැඳී සිටීද? ඔව් ඉන්නවා. හැබැයි වග නොකියුවා කියලා ජනාධිපතිවරයා ඉවත් කරන්න බෑ. මම ඒක තමයි ඉස්සෙල්ලා කියන්න හැදුවේ. වග කියන්න බැඳිලා ඉන්නවා කියලා 42 වගන්තිය කිව්වට වග නොකීම කරන කොටගෙන ධූරයෙන් පහ කරන්න බෑ. හැබැයි ජනාධිපතිවරයා ඉවත් කරන්න පාර්ලිමේන්තුවට ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ දෝෂාභියෝගය කියලා. දෝෂාභියෝගය. ජනාධිපතිවරයාගේ වැරද්දක් අභියෝගයට ලක් කරලා රාජද්‍රෝහී වීම, විකලතාවය, අබලතාවය, ඊට පස්සේ චේතනාන්විත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම වගේ කාර්යයක් ජනාධිපතිවරයා සිද්ධ කරොත් දෝෂාභියෝගයක් හරහා ජනාධිපතිවරයා ඉවත් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්? ලංකාව ඉතිහාසයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විතරයි පාර්ලිමේන්තුව තුලින් දෝෂාභියෝගයක් අරන් ආවේ. වෙන කිසිම ජනාධිපති කෙනෙක්ට ගෙනල්ලා නැහැ. හැබැයි ඒක ගේන්න විතරයි පුළුවන්ුනේ සම්මත කරගන්නවත් හම්බුනේ නැහැ. මම ජනාධිපතිවරයා කියන මාතෘකාව වෙනම කතා කරද්දී ඒ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා ඉවත් කිරීම කියන කොටස කතා කරද්දී ඒක ගැන ගැඹුරට කතා කරලා දෙන්නම්. තව දේවල් ටිකක් එකතු කරලා දෙන්නම්. දැනට මතක තියාගන්න මේ හොඳම සම්බන්ධයක් තිබ්බත්
ජනාධිපතිවරයා ධූරෙන් පහ කිරීමේ බලය පාර්ලිමේන්තු එකට තියෙනවා. ඒ වගනොකීම පදනම් කරගෙන නෙමෙයි. අන්න ඒකයි මට කියන්න ඕනේ. මට කියන්න ඕන දේ තමයි වගනොකීම පදනම් කරගෙන නෙමෙයි. ජනාධිපතිවරයා කරන්න ඕන කටයුත්තක් නොකර ඉන්නවා. පාර්ලිමේන්තුවට බෑ. එතුමන් වයින් කරා. එහෙමයි කරන්න බෑ. පාර්ලිමේන්තුව ජනාධිපතිතුමා වග කියන්නේ නෑ. එහෙම කියලා ජනාධිපතිතුමා දුරින් පහ කරන්න බෑ. හැබැයි චේතනාන්විත ව්‍යවස්ථා උල්ලංඝනය කරලා තියෙනවා නම් හිතාමතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් වැඩ කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ චේතනාන්විතව කියන්නේ. ඒක ජනාධිපතිතුමා මම ඒක දන්නේ නැහැ කියලා. එතකොට ඒක ගේන්නත් බෑ. මම එහෙම එකක් දන්නේ නැහැ කියලා කිව්වොත් ඒකත් ඉවරයි. එතකොට චේතනාන්විත ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම පළවෙනි කාරණාව ස්ථිර විකලත්වයේ හෝ අබලතාවයේ ඩිසේබල් වෙනවා කියලා අපි කියන්නේ. මොකද ප්‍රශ්නයක් වෙලා විකලතාවයකටපත් වෙන අබලතාවයකටපත් වෙන එහෙම පුළුවන්. ඊට පස්සේ අල්ලස්සෝ වෙනත් චෝදනා රාජද්‍රෝහී වීම වගේම තියෙනවා ඔප්පු කරන්න පුළුවන් මට්ටමේ මෙයාට පුළුවන්කමක් තියෙනවා ජනාධිපතිවරයාව දූරෙන් පහ කරන්න. ඒකට කියන්නේ දෝෂය අභියෝගයට ද්වේෂය මේ ජනාධිපතිවරයාගේ දෝෂය වැරද්ද අභියෝගයට ලක් කරනවා කියන එක තමයි දෝෂාභියෝගය කියන එකේ තේරුම. හරි? ජනාධිපතිවරයා දෝෂයක් තියෙනවා. දෝෂය කියන්නේ වැරද්ද ෆෝල්ට් අපි කියන්නේ වීක් පොයින්ට් කියලා. ඒක අභියෝගයට ලක් කරනවා. ඒක අභියෝගයට ලක් කරලා ප්‍රූෆ් කරන්න පුළුවන් වුණොත් ඔප්පු කරන්න පුළුවන් වුණොත් ජනාධිපතිවරයාව දූරෙන් පහ කිරීමේ හැකියාව තියෙනවා. මේ වගේ එතකොට මෙයාට මෙයාව විසිරවන්න බලය තියෙනාseම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්ද? කොන්දේසි සහිතව පුළුවන්. පුළුවන් කොන්දේසි තියෙනවා. පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාව දුරෙන් පහ කරද්ද හැකිද? පුළුවන්. දෝෂාභියෝගයේ තියෙන එක පහසු වැඩක් නම්, ලේසි වැඩක් නම් නෙමෙයි. ඊටම අමාරු වැඩක්. ඒ නිසා කියනවා අපි දෝෂාභියෝගයේ රඳවලා තියෙන්නේ. දෝෂාභියෝගයේ තියෙනවා කියන කාරණාවත් ඒක තියෙන ඊටම වචනේ මෙන්න මේ වචනේ කියන්නේ දෝෂාභියෝගයේ තියෙන්නේ අනම්‍ය පදනමක. දෝෂාභියෝගයේ තියෙන්නේ අනම්‍ය පදනමක. ඒ කියන්නේ පහසු නෑ. ඒක පහසු නෑ. පහසු නෑ. දැන් වැඩේ පටන් ගන්නේ කොහොමද? මාතෘකාව මොකද්ද? ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය. මුලින්ම මොකද කරන්න? උත්තරේ හදාගන්නේ කොහොමද? හදාගන්න හැටි බලන්න. උත්තරේ ගොඩනගාගන්නේ කොහොමද? මුලින්ම අපි හැඳින්වීමක් ලියනවා. මේ උත්තරයක් හදාගන්න කියලා දෙනවා. හැඳින්වීම තමයි පළවෙනි ජීවිතේ ලියන්නේ. ජනාධිපතිවරයා ගැනයි පාර්ලිමේන්තුව ගැනයි චුටි හැඳින්වීමක් ලියනවා. ඒකට අපි කියන්නේ උත්තරේට ප්‍රවේශයක් ගන්නවා කියලා. උත්තරේට ප්‍රවේශයක් ගන්නවා කොහොමද? ජනාධිපතිවරයා ගැන සහ පාර්ලිමේන්තුව ගැන හඳුන්වන. ඒතකොට ජනාධිපතිවරයා කියලා කියන්නේ ත්‍රිවිධ ආයතන වලම බලතල එකතු කරපු තැන. පළවෙනි පුරවැසිය රටේ ඉන්න ව්‍යවස්ථාවෙන් වැඩිපුරම බලය සංකේන්ද්‍රගත කළ හරපු ධූරය ජනතාව ඍජුවන්ගෙන් තෝරන්නේ ජනාධිපතිවරණයකින් තෝරන්නේ. ව්‍යවස්ථාදායකයන්ගේ රටේ ජාතික වශයෙන් තියෙන නීති සම්පාදන ආයතන 225ක් ඉන්නවා. නිල කාලේ පහ ඒව මම ගිය සතිය වලට කියලා දීලා තියෙනවා. ඒ ගැන යම් හැඳින්වීමක් ලියන්න පුළුවන්. ඊට පස්සේ කියන්න පුළුවන් නීති සම්පාදන ක්‍රියාවලිය සහ ජනාධිපතිවරයා අතර ඍජු සම්බන්ධයක් අපට පේන්න තියෙනවා. එහෙම නැත්නම් නීති සම්පාදන පාර්ලිමේන්තුව සහ විධායක ජනාධිපතිවරයා අතර සම්බන්ධයක් පේන්න තියෙනවා. පනත් කෙටුම්පත් ආරම්භ කිරීම මගින් ජනමත විචාරණය මගින් නේද? මේ පැත්තේ තමයි ඉතින් අපි ලියලා තියෙන්නේ. පනත් කෙටුම්පත් ආරම්භ කිරීම මගින් ජනමත විචාරණය මගින් මන්ත්‍රීන්ට අමාත්‍ය පදවි පිරිනැමීම මගින් පාර්ලිමේන්තුව කැඳවීම කල් දැරීම විසිරුවා හැරීම මගින් හදිසි නීතිය බැනවීම මගින් මංගල පාර්ලිමේන්තුවේ මුලසුම දැරීම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි සියලු වරප්‍රසාද මුක්ති විඳීමේ හැකියාව මගින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීම මගින් ආදී වශයෙන් අපට පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. ජනාධිපතිවරයා සහ රටේ නීති සම්පාදන ක්‍රියාවලිය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියලා නිමාවලියක්දී ඔයගොල්ලෝ ලියනවා. මේ විදිහට දැන් කරුණු ටික ලියනවා පිළිවෙලකට. ඒ විදිහට කරුණු ටික ලියලා මෙහෙම ඒ කරුණු විස්තර කරලා පොයින්ට් එක දාලා පොයින්ට් එක විස්තර කරනවා. එහෙම නැත්නම් ඡේදයක් විදිහට මොනවද ලියලා දාන්න පුළුවන්. නැත්නම් ප්‍රධාන පොයින්ට් එක ලියුවොත් පොයින්ට් එක විස්තර කරා කිසියම් ප්‍රමාණයක්. ක්‍රම දෙකේ මොඩ එකක් පාවිච්චි කරන්න පුළුවන්. පොයින්ට් මුකුත් නැහැ. කෙලින්ම ඡේද විදිහට ලියන්නත් පුළුවන්. හැඳින්වීම ලියුව කෙලින්ම ඡේද මුකුත් නැහැ. මේකට වඩා පොයින්ට් එක ලියලා පොයින්ට් එක පැහැදිලි කරන ක්‍රමය හොඳයි. ආයි පොයින්ට් එක ලියනවා පොයින්ට් එක පැහැදිලි කරනවා. නැවත ලියනවා පොයින්ට් එක පැහැදිලි කරනවා. දැන් හරිම එක මොකද්ද සර්? හරිම එක කියලා එකක් නැහැ. එහෙම එකක් නැහැ. හැබැයි වඩා හොඳ එක. ඇයි ඒකට හොඳ එක කියලා කියන්නේ එහෙමනම්? ඒකට හේතුවක් තියෙන්නේ. සාමාන්‍යයෙන් ගයිඩ් එකේ උත්තර දෙද්දි පොයින්ට් ටික තමයි දෙන්නේ. පොයින්ට්ස් ටික දෙනවා. එතකොට පොයින්ට් එකෙන් ලියලා ලියන එකේ යම් හොදක් අපිට පේන්න තියෙනවා. පොයින්ට් එක මේක ලියනකොට. අවසානයේ නිමාවක් ලියනවා. නිමාවට අපිට
දෝෂාභියෝගය සහ ওই 42 වගන්තියේ තියෙන කතා ටික සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ওই විදිහට තමයි උත්තරේ ගොඩනගා ගන්න ඕනේ ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ක්‍රියාවලිය නැත්නම් ජනාධිපතිවරයා සහ නීති සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුව අතර තියෙන සම්බන්ධය කියන එක කොහොම තමයි හදාගන්න ඕනේ. right. ඉගෙන ගන්න මෙහෙම මාතෘකාව දාන්න.